අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 8 ශ්‍රේණියට අදාළව දෙවනි වාරයට අදාළ පළවෙනි පාඩම. එසේත් නොමැති නම් 11 වෙනි පාඩම සමමිතිය කියන පාඩම තමයි පුතේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමමිතියේ ප්‍රධාන කොටස් දෙකක් වෙනවා අපි 8 වසරට ඉගෙන ගද්දි. සමමිතිය 7 ශ්‍රේණියේදී අපි ඉගෙන ගන්නවා ද්විපාර්ශ්වික සමමිතිය. ද්විපාර්ශ්වික සමමිතිය. 8ේදී තමයි අපි ඉගෙන ගන්නේ භ්‍රමක සමමිතිය. භ්‍රමක සමමිතිය කියන කොටස. මොනවද මේ ද්විපාර්ශ්වික සමමිතිය කියන්නේ? මොනවද මේ භ්‍රමක සමමිතිය කියන්නේ? අපි 7 වසරේ කොටස ඉස්සල්ලාම මතක් කරගෙන ඉමු. මේ පුතේ ඔයාලා දන්න රූපයක් තියෙනවා මංගාව. තල රූපයක්. මෙයා තමයි වෘත්තය. මේ බලන්න වෘත්තය අපි සමානව නැමුවොත් මෙන්න මෙහෙම නැවුවොත් හරියටම සමානම නැවෙනවා. හරියටම සමානව අපිට නවා ගන්න පුළුවන් වෙනවා. මෙහෙම හරියටම සමානව කොටස් දෙකකට නවන්න පුළුවන් දේවල් වලට තල රූප වලට අපි කිව්වා ද්විපාර්ශ්වික සමමිතික තල රූප කියලා. මෙන්න මෙහෙම දිගෑරියාම ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක මෙන්න මේ පළවෙනි කොටස කියලා ගත්තොත් මේ කොටස මෙන්න මේ කොටස මත හරියටම සමපාත වෙනවා. හරියටම සමපාත වෙනවා. ඔන්න එක කරුණක්. හරියටම එකිනෙක මත සමපාත වෙනවා ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක. දෙවනියට අපිට ඉගෙන ගන්න කාරණේ තමයි මෙන්න මේ නවපු රේඛාව. මෙන්න මේ නැවුණු රේඛාවට අපි කියනවා සමමිතික අක්ෂය කියලා. සමාන කොටස් දෙකකට බෙදපු කෙන අක්ෂයට අපි කියනවා සමමිතික අක්ෂය කියලා. ඒ වගේම තමයි තුන්වෙනියට අපි ඉගෙන ගත්තා මෙන්න මේ පැත්ත එක දෙක කියලා ගත්තොත් මෙන්න මේ එක කියන කොටසේ වර්ගඵලය දෙක කියන කොටසේ වර්ගඵලය හරියටම සමාන වෙනවා. එහෙමනම් ද්විපාර්ශ්වික සමමිතිය යටතේ අපි කොටස් තුනක් හරියටම ඉගෙන ගන්නවා. එකිනෙක මත හරියටම සමපාත වෙනසේ නවන්න පුළුවන් තල රූප වලට අපි කියනවා ද්විපාර්ශ්වික සමමිතික තල රූප. මෙන්න මෙහෙම හරියටම නැවෙන කෙනාට අපි කියනවා නැවුම් අක්ෂයට කියනවා සමමිතික අක්ෂය කියලා. ඒ වගේම මේ නැවෙන කොටස් දෙක එකිනෙකට වර්ගඵලයෙන් සර්ව සම වෙනවා. ඔන්න අපි ඉගෙන ගත්ත කොටස් තුන. මෙන්න මේ වෘත්තයම මම සැලකුවොත් සමමිතික අක්ෂ එකක් තියෙනවා. තව පැත්තකින් මට නමන්න පුළුවන්. අපි මේ නවන රේඛා වෘත්තයට අදාළව නම් මොනව වෙනවද? විස්කම්භයන් වෙනවා. තව පැත්තකින් අපිට පුළුවන් නමන්න 3යි. 4 වෙනියකුත් පුළුවන් නමන්න. හැබැයි අපි මේ වෘත්තය නවාගෙන ගියොත් අපිට පුළුවන් මේකේ සමමිතික අක්ෂ කොච්චරක්ද? අනන්තයක් ගන්න. සමමිතික අක්ෂ අනන්තයක් තියෙනවා වෘත්තයකදී. වෘත්තයෙන් පස්සේ අපි යනවා තවත් රූපයකට. අපි යන්නේ සමචතුරස්‍රය කියන කෙනාට. සමචතුරස්‍රය කියන කෙනාගේ පැති හතරම දිගින් සමානයි පුතේ. ඒ වගේම මේ සෑම මුල්ලක්ම ඍජු කෝණීය මුල්ලක් වෙනවා. අපි බලමු මෙයා නවන්න පුළුවන් හිදි. ඔන්න එක පැත්තකට නැමුවා. හරියටම සමාන කොටස් දෙකක් ලැබුණා. එතකොට වර්ගඵලයන් සමානයි. සමමිතික අක්ෂ එකක් ලැබුණා. ඊට පස්සේ ඒ වගේම අපිට පුළුවන් අනිත් පැත්තටත් නවන්න. එහෙමනම් සමමිතික අක්ෂ දෙකයි. සමචතුරස්‍රයේදී වැදගත් දේ මෙන්න මේ මුල්ලෙන් මුල්ලට හරියටම නවන්න පුළුවන්. එතකොට ත්‍රිකෝණාකාර හැඩයක් එනවා. සමමිතික අක්ෂ 3යි. ඊළඟ පැත්ත 4යි. ඔන්න බලන්න හරියටම බැලුවොත් සමචතුරස්‍රය අපිට බලා ගන්න පුළුවන් වෙනවා සමමිතික අක්ෂ 4ක්. එහෙනම් සමචතුරස්‍රයක ද්විපාර්ශ්වික සමමිතික අක්ෂ 4ක් තියෙනවා. ඒ හතරෙම ඡේදන රේඛා එකම තැනකදී එකතු වෙනවා කියලාත් ඔන්න මතක තියාගන්නකො පොඩ්ඩක්. ඊළඟට අපි සලකන රූපේ තමයි ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය ඔන්න නැමුවා. හරියටම සමාන කොටස් දෙකක් නැවෙනවා. එතකොට අපිට එතන එනවා සමමිතික අක්ෂ එකක්. අනිත් පැත්ත බලමු අපි. ඔන්න අනිත් පැත්තට නවද්දී හරියටම සමාන කොටස් දෙකක් එනවා. එහෙනම් දැනට මෙයාගේ සම්මිතික අක්ෂ දෙකක් තිබුණා. අපි බලමු මුල්ලෙන් මුල්ලට නමන්න පුළුවන්ද කියලා සමචතුරස්‍රය වගේ. මුල්ලෙන් මුල්ලට නම් නමන්න පුළුවන්. හැබැයි නැමුවම එක මත එක හරියටම සම්පාතුන්නේ නැහැ. කොටස් දෙකක් දෙපැත්තට ගියා. එහෙමනම් මේ දෙක වර්ගඵලයෙන් සමාන වුණත් එක මත එක සමපාත නොවුණු නිසා මුල්ලෙන් මුල්ලට ඍජු කෝණාශ්‍රයක ගන්න බෑ. එහෙනම් ඍජු කෝණාශ්‍රයක ගන්න පුළුවන් උනේ අපිට සමමිතික අක්ෂ දෙකක් විතරයි. අපි ඊළඟ රූපේ තමයි සමාන්තර ආශ්‍රය. සමාන්තර ආශ්‍රය අපි බලමු. මුල්ලෙන් මුල්ලට නවන්න නවා ගන්න බෑ. කොටස් දෙක දෙපැත්තට එනවනම් එන්නේ නැහැ.
මේ පැත්තට ඒ පැත්තටත් හරියටම නමන්න බෑ. එහෙනම් සමාන්තර රාශියක දීපාර්ශික සමමිතික අක්ෂ එකක්වත් ඇත්තේ නැහැ. අපි කතා කරා වෘත්තය, සමචතුරස්‍රය, ඍජුකෝණාශ්‍රය, සමාන්තරාශ්‍රය. පොඩ්ඩක් වෙනස් රූපයක් ගත්තා. ධන ලකුණම වගේ කියලා අපිට හිතන්න පුළුවන්. මේකේ බලමු. මෙන්න බලන්න. හරියටම සමාන කොටස් දෙකකට නමන්න පුළුවන් මේ පැත්තට. එහෙනම් සම්මිතික අක්ෂ ඒකයි. අනිත් පැත්තට පුළුවන් ඒ විදිහටම පුතේ. මේ බලන්න. සම්මිතික අක්ෂ දෙකක් තියෙනවා. මේක හොඳ වමනාවෙන් කල්පනා කරොත් දරුවන්ට තේරෙනවා මෙන්න මෙහෙම හරියටම නවා ගන්න පුළුවන් අනිත් පැත්තට. මෙන්න මේ යන හරි මැද කෙලින් හරියටම මේ පැත්තට නමන්න පුළුවන්. ඒ වගේම නිපුතේ එතකොට මේ පැත්තටත් නමන්න පුළුවන් නේ. ඔන්න මේ පැත්තටත් නමා ගත්තා. හරියටම සමාන වුණා. එතකොට මේ රූපේ තියෙන සම්මිතික අක්ෂ 1යි 2යි මේ පැත්තට නැමුවම 3යි මේ පැත්තට නැමුවම 4යි. එහෙනම් මෙයාගේ තිබුණා ද්විපාර්ශ්වික සමමිතික අක්ෂ 4යි. රොම්බසය මොකක්ද රූපේ? රොම්බසය. රොම්බසය කියන්නේ පාද සමාන්තරයි. ඒ වගේම පාද එකිනෙකට සියල්ලම සමානයි. පාද හතරම සමානයි. අපි බලමු මෙයාගේ මුල්ලෙන් මුල්ලට නම් හරියටම නවන්න පුළුවන්. එතකොට අපිට ලැබෙන්නේ ත්‍රිකෝණාකාර හැඩයක් ලැබෙනවා. අනිත් මුළු දෙකත් නවන්න නම් පුළුවන්. එතකොට රොම්බසයක තියෙනවා සමමිතික අක්ෂ දෙකක්. ද්විපාර්ශ්වික සමමිතික අක්ෂ දෙකක් තියෙනවා රොම්බසයකදී. ඊට අමතරව අපි සලකන්න හදන්නේ සමදිපාද ත්‍රිකෝණයක්. සමදිපාද ත්‍රිකෝණයක් කියන්නේ පාද දෙකක් සමානයි. මෙන්න මේ සමදිපාද ත්‍රිකෝණේ හරියටම නැමුවොත් අපිට ගන්න පුළුවන් සමමිතික අක්ෂ එකක්. අපිට ලැබෙනවා සමමිතික අක්ෂ එකක් ලැබෙනවා. අනිත් පැත්තෙන් අපි නමලා බලමු. නවන්න නම් පුළුවන්. හැබැයි නැවුවට හරියටම සමාන වෙන්නේ නැහැ. මේ කොටසක් පැත්තකට එනවා. එහෙනම් සමදිපාද ත්‍රිකෝණයක තියෙන සමමිතික අක්ෂ දෙක. එහෙමනම් සමදිපාද ත්‍රිකෝණයක තියෙන සමමිතික අක්ෂ එකයි පුතේ. ද්විපාර්ශ්වික සම්මිතිය යටතේ අපි කරුණු 3ක් ඉගෙන ගත්තා. මේ රූප ටිකත් එක්ක තවත් කරුණක් ඉගෙන ගත්තා. මොකක්ද කියලා අපි බලමු. පළවෙනියටම අපි ඉගෙන ගත්ත එක තමයි තල රූපයක් සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකිනෙකට සමපාත වන පරිදි කොටස් දෙකකට බෙදෙනවා නම් ඒ රූප වලට තියෙනවා ද්විපාර්ශ්වික සමමිතියක්. ඒ නැවෙන රේඛාවට අපි කිව්වා සමමිතික අක්ෂය කියලා. දෙකයි තුන්වෙනි එක ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක ඒ එකිනෙකට සමපාත වන කොටස් දෙක වර්ගඵලයෙන් සමානයි කියලා. මෙන්න මේ රූප ටිකත් එක්ක අපි ඉගෙන ගත්ත හතරවෙනි කාරණේ මොකක්ද? සමචතුරස්‍රයේ තිබුණා සම්මිතික අක්ෂ 4ක්. වෘත්තයකට තිබුණා අනන්තයක්. ඒ වගේම විවිධ රූප වලට විවිධ ප්‍රමාණයේ විවිධ ගණන් වල සම්මිතික අක්ෂ තිබුණා. හැබැයි සමහර අය තිබුණා සම්මිතික අක්ෂ එකක්වත් නැති අය. එහෙමනම් අපි ඉගෙන ගන්න කාරණේ තමයි සමමිතික අක්ෂ එකක්වත් නැති අය ඉන්නවා. 1 2 3 4ක්. අවශ්‍ය නම් වෘත්තය කියන කෙනාගේ අනන්තය දක්වාම සම්මිතික අක්ෂ තියෙන රූප අපිට ලැබෙනවා කියන ටික අපි ඉගෙන ගන්නවා 7 ශ්‍රේණිය දක්වා කොටසේදී. අපි ඉගෙන ගන්න තවත් කාරණයක් තමයි පුතේ ද්විපාර්ශ්වික සමමිතික රූප අඳින්න ඉගෙන ගන්නවා. අඳින්න ඉගෙන ගන්නකොට දෙපැත්තම හරියටම සමාන වෙන. ඒකට අපි කොටරූල් පොතේ පහළට තියෙන එක ඉරකින් දෙපැත්තේ හරියටම රූපෙන්ද 7 ශ්‍රේණියේදී මතක ඇති. ඒ වගේම කොලයක් නවලා ඒක මැදට තින්ත ටිකක් දාලා ඒ තින්ත ටික දාපු එකෙන් දෙකට හරියටම නමලා දිගෑරියන් පස්සේ තින්ත මායිම් වලින් ලැබෙන්නේ හරියටම ද්විපාර්ශ්වික සමමිතිය තියෙන තල රූපයක්. ඊළඟ ක්‍රමය තමයි අපිට පුළුවන් මේ අපි දන්නවා කතුර හා කොලයක් පාවිච්චි කරන ඕන සම්මිතික අක්ෂ එකක් තියෙන රූපයක් උමනා වුණා කියමුකෝ. කොලේ දෙකට නමලා අපිට අවශ්‍ය ඕනම විදිහකට අපි මෙන්න මෙයාම කපාගෙන යනවා. ඊට පස්සේ බලමු මේ කපපු රූපේ දිගෑරියන් පස්සේ එක සමාන කොටස් දෙකක් ලැබෙනවා. එහෙනම් දීපාර්ශ්වික සමමිතික අක්ෂ එකක් තියෙන රූපයක් අපිට ලැබුණා. ඊට පස්සෙන් පුතේ අපි මේ කොලේම අරගෙන දෙකට නවලා නැවත වරක් දෙකට නැමුවොත්. ඒකට නැවත වරක් අපි දෙකට නැමුවා. අපි අවශ්‍ය ඕනෑම හැඩයක් වන්න පුළුවන්. අපිට අවශ්‍ය ඕනෑම හැඩයක් අපි මේකෙන් කපනවා. ඊට පස්සේ මෙන්න මේ රූපය අපි දිගෑරලා ගත්තොත් එහෙම මේ බලන්න එක සමමිතික අක්ෂයක් මෙහෙම ලැබෙනවා අපිට. ඊළඟට ආයෙ දිගෑරලා නම් දෙකට නැමුවොත් සම්මිතික අක්ෂ දෙකක් ලැබෙනවා. එහෙමනම් එකපාරක් නැමුවම එක සම්මිතික අක්ෂයයි දෙකක් නැමුවම සම්මිතික අක්ෂ දෙකයි. තුන් පාරක් නමලා
අපි කපන රූපය අනුව පොඩි වෙනසක් වෙන්න පුළුවන්. තුන් පාරක් නැවල සම්මිති කක්ෂ තුනක් තියෙන කෙනෙක් ගන්න පුළුවන් මේ හිතුමනාපි නැත්නම් අපිට හිතෙන හැඩයකට කැපුවොත්. ඒ විදිහට දෙපාරක් නමල සමචතුරස්‍රයක් කපන්න පුළුවන්. එහෙමනොත් හතරක් වෙනවා. අපි මල් කපන්නේ 8කට නමල කපනවා, 16කට නමල සැරසිලි වලට කපනවා, විසක් කෝඩු වලට කපනවා. එතකොට සම්මිති අක්ෂ වැඩි ගණනක් තියෙන රූපයක් අපිට කපා ගන්න පුළුවන් වෙනවා. 7ේදී අපි ඉගෙන ගන්නනේ ද්විපාර්ශ්වික සම්මිතිය. 8ේදී අපි ඉගෙන ගන්න යනවා භ්‍රමක සම්මිතිය. පුතේ මම මුලින්ම ගන්න රූපය තමයි සමචතුරස්‍රය. සමචතුරස්‍ර හැඩය හරියටම මම ඔන්න බෝඩ් එකේ දැන් ලකුණු කරගෙන තියෙනවා මේ සමචතුරස්‍රය හරියටම තියලා. මේ බලන්න පුතේ භ්‍රමක සමමිතියදී කියන්නේ මෙන්න මේ තල රූපය සම්පූර්ණ එක වටයක් කරකන් යද්දි. සම්පූර්ණ එක වටයක් කියන්නේ ලක්ෂයක් වටා කෝණවල එකතු අංශක 360යි නේ. එහෙනම් අංශක 360ක් කරකවගෙන යද්දි වටයක් යද්දි එයා තිබිච්ච මුල් පිහිටීමම නැවතෙන ස්ථාන. මුල් පිහිටීමම ආයනවා නම් ඒවට කියනවා අපි භ්‍රමක සමමිති කියලා. භ්‍රමක සම්මිති තියෙනවද කියලා. අපි බලමු මෙන්න මේ සමචතුරස්‍රයේ මම මෙන්න මෙතනින් අල්ලලා කරකවගෙන යනවා වටයක්. නෑ කිසිම තැනකදී ආයේ මුල් පිහිටීමම ආවේ නෑ. මුල් පිහිටීමම අපිට ලැබුණේ නෑ. එක තැනකදී ආවේ. ඒ කියන්නේ ආයේ ඒ තැනම ආපු. ඒක අපි ගන්නෙ නෑ. භ්‍රමක සම්මිති අක්ෂ එකක් කියන එක කවදාවත්ම තියෙන්න බෑ. ඕන එකකට එකක් තියෙනවමයි. ඒ කියන්නේ මුලින් තිබිච්ච අවස්ථාව. එහෙනම් දෙකෙන් තමයි පටන් ගන්නෙ භ්‍රමක සම්මිතිය කියන එක. අපි බලමු මෙන්න මෙයාගේ හරි මැදින් අල්ලගෙන කැරකුවොත් මම මෙන්න මේ රූපයේ අපේ සමචතුරස්‍රයේ මම මෙතෙන්ද දාන්නම්කො තරුවක්. එහෙනම් තරු මුල්ලක් තියෙනවා අපේ. රූපේ තියෙනවා මොකද්ද? තරු මුල්ලක්. තරු මුල්ල මෙතන තියෙන්නේ. ඔන්න කරකවලා බලමු. මෙන්න පළවෙනියටම අංශක 90ක් කරකුණාම අපි දන්නවනේ අංශක 90ක් කියලා. ඔන්න එක සම්මිතික ස්ථානයක් ආවා. දෙවනි තැනදිත් ආවා ආ ඊළඟ ශීර්ෂයේදී. තුන්වෙනි තැනදිත් එනවා තුන්වෙනි එක මෙන්න මේ හරි මැදින්. ඊළඟ තැන තියෙනවා හතරවෙනි ස්ථානේ. එහෙනම් මෙන්න මේ සමචතුරස්‍රය. මෙන්න මේ සමචතුරස්‍රය ස්ථාන 1යි 2යි 3යි 4යි කියලා මෙන්න මේ හරි මැදින් හරිම මැදින් සමචතුරස්‍රයක් කවුරු හරි කපපු කෙනෙක් ගත්තොත් අර දීපාර්ශ්වික සමමිතික අක්ෂ ටික ඡේදනය වෙන තැන හරහා යද්දී අපිට ලැබුණා භ්‍රමක සමමිතික හතරක්. මොනවද ලැබුණේ? භ්‍රමණය වෙලා එක් වටයක් කරකෙද්දී සමමිතික දින තැන් ස්ථාන හතරක් ලැබුණා. අන්න එහෙම හතරක් ලැබුණා නම් මෙයාට තියෙනවා භ්‍රමක සම්මිතික හතරක්. ඒ වගේම මෙන්න මේ කැරකුණු තැන කැරකිච්ච තැන භ්‍රමක කේන්ද්‍රය කියලා ගන්නවා. මොකක් කියලාද? භ්‍රමක කේන්ද්‍රය. අපිට ඒ කේන්ද්‍රය ලැබුණේ මේ පැත්තක එහෙම නෙමෙයි හරිම මැද. මෙන්න මෙහෙම දීපාර්ශ්වික සමමිතියට නැවිච්ච රේඛා ටිකේ දෙපාරක් එකම එක නවල බලමුකෝ අපි. මෙන්න මෙහෙම නැවුනම දෙදෙනාම කැපෙන තැන මෙන්න මෙතන මෙන්න මේ හරිය තමයි භ්‍රමක කේන්ද්‍රය බවට පත් වෙන්නේ. හරිම මැද භ්‍රමක කේන්ද්‍රය. අපි ඊළඟට ගන්න රූපය තමයි ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රයේත් මෙතනින් කරකවලා නම් භ්‍රමක සම්මිතියෙන් නැහැ කියලා පුතේ තේරෙනවනේ දැන්. ඇයි මෙතනින් කරකියුවොත් මේ පැත්තට යන්නේ. ඒ ගිහිල්ලා මෙහෙම කරකිලා එන ටිකට එන්නේ නැහැ භ්‍රමක සම්මිතියක්. එහෙනම් හරියටම භ්‍රමක කේන්ද්‍රය අපි දැන් අල්ල ගන්න හරියටම දන්නවා. ඔන්න මැදින් අල්ලගත්තා. කරකවල බලමු. මෙන්න මෙතන තමයි තරු ලකුණක් තියෙන්නේ. මෙතෙන්ෙත් දිනවද? සමචතුරස්‍රයක එතනදි තිබුණට මුල් පිහිටීම එන්නේ නැහැ. පුතාලත් රූප ටිකක් කපලා බලන්න මේ වැඩේ කරලා ගෙදර මේ දවස්වල නිදහසෙන් ඉන්නේ. වෙසක් දවස් නිසා ටිෂු කඩදාසියමත් ගෙදර ඇති. එහෙම නැත්නම් පරණ පත්තර ටිකක් හරි අරගෙන කපලා බලන්න. එකක්වත් නැහැ. මෙතෙන් ආවම අන්න තරු ලකුණ මෙතෙන් ආවා. මෙතනදී එක භ්‍රමක සම්මිතික අක්ෂයක් තව එකක් හම්බුණා. එහෙනම් භ්‍රමක සම්මිති අක්ෂ එකයි. මෙතෙන් කැරකුණාමත් නැහැ. ආය මුල් පිහිටීමට එනකොට භ්‍රමක සම්මිති දෙකක් ආවා ඍජු කෝණාශ්‍රයක. අපි වෘත්තය කියන කෙනා සැලකුවොත් කරකවන හැමතැනම භ්‍රමක සම්මිතියක් ලැබෙනවා. එහෙනම් මෙයාගේ තියෙනවා භ්‍රමක සම්මිතික අනන්තයක්. එහෙනම් භ්‍රමක කේන්ද්‍රය තමයි මෙයාගේ හරි මැද. අපි ගමු රොම්බස් එක අරගෙන කරකවගෙන යන්න තමයි තියෙන්නේ. අපිට ඕනනම් මේක දක්ෂිනාවර්තව හෝ වාමාවර්තව අවශ්‍ය පැති දෙකෙන් ඕන එකට කරකවන්න පුළුවන්. හැබැයි සම්පූර්ණ රවුමක් කරකවන්නම මේ වැඩේ තවදුරටත් පැහැදිලි වෙන්න ඔන්න මම පුංචි වෙනස්කමක් කරා. කලින් රූප දෙකට වඩා ඔන්න පුංචි වෙනසක් කරා. මම භ්‍රමක අක්ෂය මැදින් හරියටම ගහගත්ත පුංචි තුඩක්. කතුරට තමයි තුඩ ගහගත්තේ. ඔන්න අපි කරකවල බලමු. එකක් කැරකිව්වා. තාම නෑ. තවම නෑ.
තාම නැහැ. ඔන්න මෙතෙන්ෙද්දී නම් මුල් පිහිටීම තරු ලකුණ මෙතෙන් ආවට ඒ මුල් පිහිටීමම තව එකක් ලැබුණා. එහෙනම් මෙන්න මේ රොම්බසේ තියෙනවා බ්‍රහ්මක සම්මිති කක්ෂ එකක් මේ වෙලාවේදී. තව කරක ගොගෙන යමු. එයා මුල් පිහිටීමට එද්දී තව එකක් තිබුණා කියන්නේ බ්‍රහ්මක සම්මිති දෙකක් තියෙනවා රොම්බසේකදී. ඊළඟට රූපය අර අපි ධන ලකුණ වගේ රූපේ. ඔන්න තරු ලකුණක් දාලා තියෙනවා. මම යාවත් සිදුරු කර ගන්නවා කරකවල බැලීමේ පහසුවට. ඔන්න මුල් අවස්ථාවේ තියෙනවා. උලම් පෙත්ත වගේ තියෙනවා අපි කරකවන්නේ. ඔන්න කරකවන්න පටන් ගන්නවා. පළවෙනි අවස්ථාවේදී එකක් ලැබෙනවා. මෙන්න මේ අවස්ථාවේදී. මම හරියටම කරකවද්දි මෙතනදී දෙවෙනියට ලැබෙනවා ඒ පිහිටීමම තියෙන එකක්. පිහිටුම් 3යි, පිහිටුම් 4යි. එහෙමනම් මෙන්න මේ රූපයේ තියෙනවා බ්‍රහ්මක සම්මිති 4ක්. දුවේ පුතේ එතකොට ඔයාලා මෙන්න මේ රූප ටිකත් එක්ක බ්‍රහ්මක සමමිති ගැන ඉගෙන ගත්ත මාත් එක්ක. බ්‍රහ්මක සම්මිති සමචතුරස්‍රයට තිබුණා 4ගේ භ්‍රමණ කේන්ද්‍රයක් තිබුණා. ඍජු කෝණාශ්‍රයකට තිබුණා බ්‍රහ්මක සම්මිතිය 2ක්. බ්‍රහ්මක කේන්ද්‍රයක් තිබුණා. වෘත්තයක නම් අනන්තයක් තියෙනවා. බ්‍රහ්මක කේන්ද්‍රයක් තිබුණා. එහෙනම් අපි ඉගෙන ගත්ත මේ පාඩමේදී බ්‍රහ්මක සම්මිතිය කියන්නේ මොකක්ද කියලා. බ්‍රහ්මක සමමිතිය කියන්නේ යම් කිසි තල රූපයක් එක් වටයක් සම්පූර්ණයෙන්ම කරකවන විට අංශක 360ක් කරකවන විට එයාගේ මුල් පිහිටීම මුලින් තිවිච්ච පිහිටීමම ලැබෙන අවස්ථා ගන්නට අපි කියනවා බ්‍රහ්මක සමමිතිය කියලා. බ්‍රහ්මක සම්මිති කිහිපයක් තියෙන්න පුළුවන්. බිඳුව වෙන්නත් පුළුවන්. එක එන්නත් බෑ. බ්‍රහ්මක සම්මිති එකක් තියෙන්නේ නැහැ කවදාවත්ම. ඒ වගේම ඊළඟට අපි ඉගෙන ගත්තා භ්‍රමණය වෙන තැනට අපි කියනවා බ්‍රහ්මක කේන්ද්‍රය කියලා. භ්‍රමණය වෙන කේන්ද්‍රය කියලා. ඉතින් ඊට පස්සේ දුවේ පුතේ අපිට තියෙන්නේ අභ්‍යාසවලට යොමු වෙන්නේ. ඊටාම කුඩා පාඩමක් මේක. පිටු අංක 127 පෙළ ගත්තොත් ඔයාලගේ පොතේ ඔයාලා ඍජු කෝණාශ්‍රයක සමපාද ත්‍රිකෝණයක රොම්බසේ සමාන්තරාශ්‍රය සවිදි සඩශ්‍රය සහ විෂම ත්‍රිකෝණයේ බ්‍රහ්මක සමමිතිය තියෙනවද කියලා හොයන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ පිටු අංක 128 බ්‍රහ්මක සම්මිති හා දීපාර්ශික සමමිති කක්ෂ ගැන වගුවක් තියෙනවා. හොඳ උමනාවෙන් ඒ වගුව බලන්න. අපි ගත්තොත් මුලින්ම මේකේ වැදගත් කෙනෙක් ඉන්නවා. කවුද? මෙන්න මේ අපි කරපු සමාන්තරාශ්‍රය කියන කෙනා. සමාන්තරාශ්‍රයට තිබුණේ නැහැ දීපාර්ශික සමමිති. නමුත් මෙන්න මේ සමාන්තරාශ්‍රය මෙහෙම තියලා එක් වටයක් කරකවන යද්දී නෑ මුල් පිහිටීම ලැබුණේ නැහැ. ඔන්න මේ අවස්ථාවේදී ඒ මුලින් තිවිච්ච පිහිටීම කියන්නේ මෙන්න මෙතනදී තිවිච්ච පිහිටීමම දැන් ඒ විදිහටම ලැබෙනවා. එහෙනම් බ්‍රහ්මක සමමිති කක්ෂ දෙකක් මෙයාට පිහිටනවා. මෙන්න මේ සමාන්තරාශ්‍රයට බ්‍රහ්මක සමමිති දෙකක් පිහිටනවා. බ්‍රහ්මක සමමිති දෙකක් පිහිටනවා. හැබැයි මෙයාට දීපාර්ශික සමමිතියක් නැහැ. පුතාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් දීපාර්ශික සමමිතියක් නොමැති බ්‍රහ්මක සමමිති දෙකක් පිහිටන රූපේ කවුද කියලා අනිවාර්යෙන් කවුද යා සමාන්තරාශ්‍රයම විය යුතුමයි. අපිට ඊට පස්සේ තියෙන්නේ 11 එක අභ්‍යාසයේ පුතේ 11 එක අභ්‍යාසයේ ගැටලු තුනක් තියෙනවා. පළවෙනි එක ABC කියලා සමදිපාද ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ප්ලාස්ටික් ටිෂු හරි මොනම හරි ක්‍රමයකට කපා ගන්න කියනවා. කපලා යාව බලන්න කියනවා. ඊළඟට හරි වැරදි දාන්නක් තියෙනවා. දීපාර්ශික සමමිති තියෙන රූපවල නැති රූප එක්කෙනා ඉගෙන ගත්තා. අපි දීපාර්ශික නැති බ්‍රහ්මක තියෙන එක්කෙනා සමාන්තරාශ්‍රය කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ බොහොමයක් ඒ වගේ අපි පිටු අංක 128 වගුව බැලුවොත් දීපාර්ශික සමමිතිය තියෙන ගණනටම බ්‍රහ්මක සමමිතියින් පවතිනවා බොහොමයක් රූපවල. අපි එදිනෙදා කතා කරන සමචතුරස්‍රය, සමදිපාද ත්‍රිකෝණය, ඍජු කෝණාශ්‍රය, රොම්බසය, පංචාශ්‍රය, ෂඩාශ්‍රය වගේ කියනේ වගේ බ්‍රහ්මක සමමිතියට සමාන දීපාර්ශික සමමිතියින් තිබුණා. අපි එකිනෙකට වෙනස් රූප කීපයක් සලකලා බලමු. මේ තියෙන්නේ අර්ධ වෘත්තයක් මගේ අතේ. මෙයාව මං හරියටම නැමුවොත් මෙයාගේ තියෙනවා අනිවාර්යෙන් දීපාර්ශික සමමිති අක්ෂ එකක්. ඒ වගේම දීපාර්ශික සමමිති එකක් පවතිනවා. හැබැයි මෙයා කරකවන ගියාට මෙයාට ඉන්නේ නැහැ බ්‍රහ්මක සමමිතියක්. එහෙනම් මෙයාගේ දීපාර්ශික සමමිති අක්ෂ එකක් තියෙනවා. බ්‍රහ්මක සමමිතියක් එන්නේ නැහැ. ඊළඟට අපි විශේෂ රූපයක් ගත්තානේ කලින් පාඩමේ කලින් කොටසෙදිත් ඒකෙදිත් කරකවන ගියාට කිසිම තැනක් වටා නැවත ඒ පිහිටුවම ඉන්නේ නැහැ කියන්නේ එයාගේ බ්‍රහ්මක සමමිතියක් පවතින්නේ නැහැ. අපි සම්මිති කක්ෂ දෙකක් පවතින රූපයක් ගත්තානේ. මෙන්න මෙයා කරකවගෙන ගියොත් නම් අපිට මේ මුල් පිහිටීම නැවත
ලැබෙනවා. කියන්නේ යාගේ භ්‍රමක සමමිතිය දෙකක් තියෙනවා. ඒ වගේම භ්‍රමක සම්මිතික අක්ෂයකුත් තියෙනවා. මං හිතනවා ඔයාලට මේ පාඩම හොඳට තේරෙන්නේ නැති කියලා. ඒ වගේම පාඩම නැවත වරක් අභ්‍යාස පොතේ අච්චු පොතෙන් පාඩම කියවන්න, කියවලා තේරුම් ගන්න. නොතේරිච්ච තැනක් තිබුණොත්